අයබෝන් හොඳයි අපි මානව සම්පත් කළමනාකරණයේ පාඩමේදී දැන් කලින් අන්තිමටම අපි කරපු වීඩියෝ එකේදී සාකච්ඡා කළේ අපේ අවසාන මාතෘකාව විදිහට අපි අන්තිමට සාකච්ඡා කරේ මේ විනය කළමනාකරණය පිළිබඳව තමයි අපි කතා කළේ. දැන් මේසා විශාල මාතෘකා ප්‍රමාණයක් අපි වීඩියෝ මගින් සාකච්ඡා කරලා තියෙනවා මානව සම්පත් කළමනාකරණයේ කාරණා වලට අදාළව. පුතාලා පාස් පේපර් එකක් අරන් බලන්න. මේ පාස් පේපර් වල ඕනම ප්‍රශ්නයකට මේ තියරි කොටස් වලින් අනිවාර්යෙන් උත්තර ලියා ගන්න පුළුවන්. හරි. ඩිරෙක්ට් ක්වෙස්චන්ස් තමයි ගොඩක් වෙලාවට අහන්නේ. කෙලින්ම අහන ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට අහන්නේ. එතකොට දැන් අද අපේ මාතෘකාව තමයි අපිට ඉතුරුලා තියෙන මාතෘකා දෙකයි. එකක් දුක්ගැනවිලි කළමනාකරණය. අනිත් එක තමයි සේවක සේවක සම්බන්ධතාව පිළිබඳව සාකච්ඡා කරන එක. ඒකෙන් අපි පළවෙනි මාතෘකාව පිළිබඳව ඉගෙන ගමු. දුක්ගැනවිලි කළමනාකරණය. දුක්ගැනවිලි කළමනාකරණය තමයි අපේ මාතෘකාව වෙන්නේ. හරි. දැන් ඉස්සල්ලා දැන් මේ දුක කියලා කියන්නේ මොකක්ද? දැන් බුද්ධ ආගමකට හෝ යම්කිසි ආගමකට අනුව දුක කියන එක නිර්වචනය කරගන්න ගියොත් එහෙම සෑහෙන්න වෙලා යනවා අපිට ඕක මේ හිතාගන්න. දුක කියන එකට දෙන්න පුළුවන් ලේසිම වචනේ තමයි අතෘප්තිමත් ස්වභාවය. නැත්නම් අතෘප්තිමත් හැඟීම. නේ? මොකක් හරි දෙයක් පිළිබඳව තියෙන අතෘප්තිමත් හැඟීමකට අපි කියනවා දුකක් කියලා. හරි? අතෘප්තිමත් හැඟීමක් තියෙනකොට ඒක කෙලින්ම ඵලදායීතාවයේ කෙරෙහිමක් වෙනවද බලපාන. ඒක බලපානවා සේවක ඵලදායීතාවයේ කෙරෙහි. හරි? සේවකයා ඉන්නේ දුකින් නම් කනගාටුවෙන් නම් එයාට වෙනද කරපු වේගෙන් වැඩ කරන්න බෑ. වෙනද කරපු ගුණාත්මක භාවයෙන් එයාට වැඩ කරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට මේ සේවක දැන් අපි හිතමු එක සේවකයෙක්ගේ දුකක් කියලා එක සේවකයෙක්ගේ අතෘප්තිය කියන එක ඊට සේවකයෝ සාකච්ඡා කරනකොට මේ කියන්නා වූ පොදු මේ පෞද්ගලික අතෘප්තිකර తত্ত্বය තියෙන තව කණ්ඩායම් කීපයක් ඉන්නවා. කියන්නේ තියෙන කීප දෙනෙක් තව එක්කහුව වෙනවා. එතකොට ඔය පෞද්ගලික අතෘප්තිය කියන එක පොදු දුක්ගැනවිල්ලක් බවට පත් වෙනවා. දැන් අපි හිතමු ඔන්න එක්කෙනෙක් කියනවා හම්බෙන පඩිය මට මදි මාසෙ ගත කරගන්න කියලා. එයා එහෙම කිව්වම එයාට තව 10ක් 15ක් විතර එක්කහුව වෙනවා. ඊට පස්සේ ඕක යූනියන් එකට දානවා. ඒ කියන්නේ මේ ඒගොල්ලන් කියනවානේ කම්කරු සංවිධාන වලට දැම්මම ඒගොල්ලොත් ඒක පිළිගන්නවා අපිට හම්බෙන පඩිය මදි ජීවත් වෙන්න කියලා. මීට වඩා දෙයක් අපි ආයතනයෙන් කරනවා ආයතනයේ අපිට ගෙවන්නේ අඩුවෙන් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඉස්සෙල්ලා ඉල්ලීම් කරනවා. හරි? ඉස්සෙල්ලා ඉල්ලීම් කරනවා. ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඒගොල්ලෝ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවනත වෙනවා. ඒ නිසා මේ දැන් අර අපි සිංහල භාෂාවේ කියන්නේ මේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරෙන් කපන්න වැඩනකම් බලන් ඉන්න එපා වගේ සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ වැඩේ ගොඩින් ගොඩ දා ගන්නවා නම් අනිවාර්යයෙන් මේ දුක්ගැනවිල්ල කියන එක निराකරණය කරගන්න ඕනේ. දැන් සේවකයෝ අතෘප්තියෙන් හෝ දුකෙන් ඉන්න බලපාන්නා වූ හේතු කාරණාවන් රාශියක් තියෙනවා. හරි? එකක් කියලා නෙමෙයි හේතු කාරණාවන් රාශියක් තියෙනවා. දැන් පළවෙනි එක තමයි පෞද්ගලික හේතු. සේවකෙක් දුකෙන් ඉන්න හේතුව තමයි පෞද්ගලික හේතු. මේවා ඇත්තටම ආයතනට විසඳන්න හරි අමාරුයි. දැන් යම්කිසි සේවකෙක්ගේ ගෑණි පැනලා ගිහිල්ලා. මිනිහා දුකෙන් තමයි වැඩ කරන්නේ. නැත්තම් හමාරට මිනිහා වෙන්දරට ආන්තෝෂ වැඩ කරන්න අතර තියෙනවා. හරිද? කීලවත් කරගන්න බැරි වැඩක් වෙලා තියෙන්නේ. ඉතින් එක පෞද්ගලික හේතුව. කාගේ හරි වාහනේ කැඩිලා. එන ගමන් මොනවා හරි මගදී සිද්ධියක් වෙලා මොකක් හරි අසාධාරණ විදියට දඩකොලයක් කියලා. ඉතින් වැඩට එනකොට උදේ පාන්දරම අසාධාරණ විදියට දඩකොලයක් ලිව්වාම මුළු දවසම ඉවරයි. හරි? දැන් ඔය හිතන්න හදිසිය ශල්‍ය වෛද්‍යවරයෙක් ඉරි කපාගෙන එනවා හදිසියේ මේ ලෙඩට බෙහෙත් කරන්න කියලා. ඉතින් පොලිසියෙන් නවත්තලා උන දඩයක් ලියලා ඒ මනුස්සයව ඩිලේ කරලා පරක්කු කරලා හරිද? එහෙම කළොත් සමහරට යාට ඒ සර්ජරි එක හරි කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක පෞද්ගලික හේතුවක්. ඒවා ආයතනයට විසඳන්න බැරි දේවල්. ඊට පස්සේ තව තියෙනවා පුතා මේ රැකියාව ආශ්‍රිත හේතු. තව තියෙනවා මිනිස්සු දුකෙන් ඉන්න රැකියාව ආශ්‍රිත හේතු. ඒ කියන්නේ ලැබෙන රැකියාව ආශ්‍රිතව තියෙන හේතු. එකක් නොගැලපෙන රස්සාවක් ලැබෙනවා. උපාධිධාරියෙක්ට රජයෙන් දීපු රස්සාවක් නොගැලපෙන රස්සාවක් ලැබෙනවා. අපිට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපාධියක් හිමි ස්වාමීන් වහන්සේ නමකට දීවර සංස්ථාවේ මාළු කපලා ටෙස්ට් කරන පරීක්ෂණාගාරයක ජොබ් එකක් හම්බ වෙනවා. හරි? ඒතර එහෙම වුණොත් එහෙම ඒ Tamanට ලැබිලා තියෙන උපාධියයි කරන්න තියෙන රස්සාව අතර මාන ඩිෆරන්ස් එකක් තියෙනවා. වෙනසක් තියෙනවා.
නේද? ඒ වගේ නොගැලපෙන රැකියාවක් ලැබෙනවා, රැකියාවට නොගැලපෙන වැඩ ලැබෙනවා. දැන් ගෙදර ඩ්‍රයිවර්ට කියනවා වොෂ්රූම් එක හොදන්න කියලා, টয়ලට්ස් හොදන්න කියලා. ඉතින් මිනිහා ගිහලා වාහනේ ඇතුලේ බලන හැමතැනම වාහනේ ඇතුලේ කොමඩ් එකක් තියෙනවද කියලා. මොකද මිනිහා ඇවිල්ලා තියෙන වාහනේ වැඩ කරන්නේ. ඉතින් අන්තිමට එයා රස්සාවෙන් එළියට යන්නේ මේ අතුට්ටියෙන් තමයි එළියට යන්නේ. රස්සාව කරන්න කැමැත්තෙන් නෙමෙයි. රැකියාව ආශ්‍රිත හේතු තමයි දුක්ගැන නැති වෙන්න බලපාන්නා එක හේතුව. අනිත් ඒවා සේවා තත්ත්වය ආශ්‍රිත හේතු. සේවා තත්ත්වය ආශ්‍රිත හේතු. ඒ කියන්නේ වැඩ කරන තත්ත්වය ආශ්‍රිත හේතු. දැන් එකක් තමයි කෑම කන්න තැනක් නැහැ. අදිසියට වොෂ් එකක් දාගන්න තැනක් නැහැ. හරි අධික රස්නේ පරිසරය, අධික ශබ්දය, අතෘප්තිකර වැඩ පරිසරය. ඒතොර මේ සේවා තත්ත්වය ආශ්‍රිත හේතු තමයි ඒ දුක්ගැනවිලි ඒ උදාහරණ තමයි දුක්ගැනවිලි මේ මතුවෙන බලපාන්නා වූ කාරණාවන් වෙන්නේ. සේවා තත්ත්වය. ඊට පස්සේ ඊට අමතරව ළමයි සේවා කොන්දේසි ආශ්‍රිත හේතු. සේවා කොන්දේසි ආශ්‍රිත හේතු. ඒ වගේම පරිපාලනීය සම්බන්ධ ගැටලු පරිපාලනීය ආශ්‍රිත හේතු ඉඳන් දුකින් ඉන්න අවස්ථාවල් තියෙනවා. දැන් උදාහරණයක් නිවාඩු නැහැ. වැටුපාඩු. නිසි කාලෙදී උසස් වීම නැහැ, මාරු වීම නැහැ. ඒතර පරිපාලනීය ආශ්‍රිත හේතු. බලන් ඉන්න උසස් වීමක් නැහැ. මාරු වීම දෙනවා, මාරු වීම දෙන්නේ ගොඩක් ඈතට. හරි Tamanට වඩා මේ මාරු කරන්න සුසු අය ඉඳෙද්දි මාරු කරන්නේ නැහැ. ඒතකොට ඒක දුකෙන් කනගාටුවෙන් තමයි අනිවාර්යයෙන්ම ඉන්නේ. දැන් සේවා කොන්දේසි ආශ්‍රිත හේතු කියන්නේ දැන් මොකක් හරි පොඩි දෙයකට දැඩි දඬුවම් තියෙනවා. හරි නිවාඩුවක් ගන්න ගියාම හරිම අමාරුයි. ඉන්න කොන්දේසි ගොඩාක් තියෙනවා. ඒතකොට ඒ වගේ දේවල් සාමාන්‍ය දුක්ගැනවිලි මතුවෙන්න බලපාන්නා වූ කාරණාවන් කියලා අපිට කියන්න පුළුවන්. හරිද? දැන් මේ කාරණා මේ ඕනෑම කාරණාවක් හින්දා පෞද්ගලික හේතුවක්, රැකියාව ආශ්‍රිත හේතුවක්, සේවා තත්ත්ව ආශ්‍රිත හේතුවක්, කොන්දේසි ආශ්‍රිත හේතුවක් ඕනෑම තත්ත්වයක් නිසා ඇතිවන දුක්ගැනවිල්ලක් අනිවාර්යයෙන්ම කළමනාකරණය කළ යුතුයි. ඒකට හේතුව තමයි එහෙම කළමනාකරණය කළේ නැත්නම් ඒක නිර්මාණය වෙනවා ගැටුමක් බවට. කළමනාකරණය කරේ නැත්නම් ඒ දුක්ගැනවිල්ල අවසානයේදී ආරවුලක් ගැටුමක් බවට පත් වෙනවා. එහෙම ආරවුලක් ගැටුමක් බවට පත් වුණොත් ආයතනයට අවාසි වෙනවා. එකක් වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය වැඩි වෙලා නිෂ්පාදන ක්‍රියාවලට බාධා ඇති වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලට බාධා ඇති වෙනවා කියලා කියන්නේ ඇනෝම් නිසිපරිදි සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඇනෝම් නිසිපරිදි සම්පූර්ණ කරගන්න බැරි වෙනවා කියලා කියන්නේ ගණන්දුරුකාරය කලකිරෙනවා. ගණන්දුරුකාරය කලකිරෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තරංගයට මුහුණ දෙනකොට අනිවාර්යයෙන්ම අවශ්‍යදායක දෙයක් වෙනවා. විවිධ නඩු හබ වලට පැටලෙන්න වෙනවා. ආයතනයේ කීර්තිනාමයට ප්‍රශ්නයක්, අනාගත සේවක ඉන් හෝ ආයෝජකින් ආකර්ෂණය කරගන්නකොට අනිවාර්යෙන් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඉතින් ඔන්න වගේ දේවල් තමයි මූලික වශයෙන්ම මේ තියෙන්නේ. හරි අවාසි විදියට. ඒ නිසා දුක්ගැනවිලි කළමනාකරණය කිරීම කියන එක ආයතනයේ පැත්තෙන් කළ යුතු දෙයක්. ඉතින් ඒකට ඒ දුක්ගැනවිලි කියන ඒවා කළමනාකරණය කරන්න ආයතනවලින් එක එක ක්‍රම සහ විදි ඒවට ශිල්පකම භාවිත කරනවා. මොනවද ආයතනයක දුක්ගැනවිල්ලක් කළමනාකරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම? එකක් තමයි විවෘත දොරටු ප්‍රතිපත්තිය අනුගමනය කරන්න පුළුවන්. විවෘත දොරටු ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොකක් හරි Tamanට කනගාටුවක් දුකක් ප්‍රශ්නයක් ඇති වුණාම කෙලින්ම ලොක්කටම ඇවිල්ලා කීත හැකියි. අයිතිකාරයටම ඇවිල්ලා කීත හැකියි. එක වන්දිබට්ටෙන්ට කියන්න ඕනේ නැහැ, මගේ ඉන්නයට කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ පණිවිඩය විකෘති කරලා කියලා දෙන්නේ. ඒ නිසා කෙලින්ම ලොක්කට ගිහලා කීත හැකියි. නැත්තම් තව තියෙනවා පුතේ ඒකාබද්ධ කමිටුකමේ කියලා එකක්. ඒකාබද්ධ කමිටුකමේ කියලා කියන්නේ සියලු දෙනා නියෝජනය වෙන පරිදි කමිටුවක් දානවා. සේවකින්ගේ තියෙන ප්‍රශ්නයන් නම් අයිතිකාරයන්ගෙන් දෙන්නයි, සේවකින්ගෙන් දෙන්නයි. හරි ඒ වගේ කීප දෙනෙක් දාලිවල කමිටුවක් දාලා කට්ටිය සාකච්ඡා කරලා විසඳනවා. ඒ වගේ මේක ඒව තමයි ඒකාබද්ධ කමිටුකමේ කියලා කියන්නේ. නැත්තම් ආසන්න ප්‍රදානියාට පැවසීම. දැන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට ඉස්කෝලේ ගැටලුවක් තියෙනවා අපේ ආසන්න ප්‍රදානිය පන්ති නායකයා. පන්ති නායකයාට කියනවා. පන්ති නායකයා ඊට එයාට විසඳන්න බැරි නම් ඒක කියනවා කාටද? පන්ති භාර ගුරුවරයෙක්. එයාටත් විසඳන්න බැරි නම් එයාගේ ප්‍රින්සිපල් ගාවට නම් යනවා. ඒතර Tamanට ආසන්න ප්‍රදානියාට මේ ගැටලුව කියනවා. හරි ඒකත් ඒ දුක්ගැනවිලි කළමනාකරණය කරන්න පාවිච්චි කරන මේ ක්‍රමයක්. හරි එහෙම නැත්නම් තව තියෙන උපදේශනීය වගේ දේවල් පුතේ ඉන්ඩක්ෂන් කියලා එකට කියන්නේ උපදේශනය. උපදේශනයේදී කරන්නේ කවුරු හරි දැන් ওই විශ්වවිද්‍යාලවල එහෙම පුතා මේ ළමයිට විභාගේ ලඟ වෙනකොට ඒගොල්ලන්ට තියෙන මානසික පීඩනය වගේ ගැටලු මේ විසඳන්න ඒවට දාලා තිනවා කවුන්සිලර් කෙනෙක්. කවුන්සිලර් කෙනෙක් කියන්නේ නිකන් මේ මනෝවිද්‍යාව පිළිබඳ දැනුම තියෙන කවුන්සිල් කරන අය. ඒ කියන්නේ මේ උපදෙස් දෙන්න දක්ෂ අය ඉන්නවා විශ්වවිද්‍යාලේ. ඒ වගේ කෙනෙක් හම්බ වෙලා
එයත් එක්ක කතා කරාම සමහරවිට තමන්ගේ හිතේ තියෙන බර හැලු කරගෙන එන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. තව තියෙනවා තනතුරක් ඔම්බුස්මන් කියන. ඔම්බුස්මන් කියලා කියන්නේ සිංහලෙන් ඒකට කියන්නේ පුතේ දුක්ගන්නාරාල කියන. දුක්ගන්නාරාල. හරි දුක්ගන්නාරාල. හරි එයාගේ රස්සාව තමයි අනුන්ගේ දුක අහන් ඉන්නේ කියෝ. එයාගේ දුක අහන් ඉන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි ඉතින්. හරිද? සමහර දවස්වල දුක්ගන්නාරාල හින දුකෙන් ඉන්නවා. ඇයි? මිනිහට කරන්න වැඩක් නැහැ. කවුරුත් ඇවිල්ලා දුකක් කරදරයක් කියන්නේ නැහැ. දුක්ගන්නාරාල කියලා තමයි කියන්නේ. ඉතින් ඊට අමතරව තව තියෙනවා බේරුම් කරණී කියලා ක්‍රමයක්. බේරුම් කරණී කියලා කියන්නේ මොකද්ද? දැන් පොඩි උන් දෙන්නෙක් ගහ ගන්නකොට නේද? සෙල්ලම් බඩුවකට ගහ ගන්නකොට සමහරට සෙල්ලම් බඩ එක සෙල්ලම් බඩුව නම් තියෙන්නේ දෙන්නා ඉතින් ඔන්න දෙපැත්තට කරලා අර අඬර වැඩියෙන් අන්න එක්කෙනාට සෙල්ලම් බඩුව දීලා අනිත් එක්කෙනා පොඩක් ෂේප් කරලා ඔයාට අරය ටිකක් වෙලා සෙල්ලම් කරලා දෙන්නම් කිලිවල ඒ වගේ කතා බහ කරලා නැත්නම් එක සෙල්ලම් බඩුව දෙකට කඩන්න බෑනේ. නේ අරය පොඩ්ඩක් වඩාගෙන ඉඳලා ඒ වගේ බේරුම් කරන දේ. සේවකින්ට අපිට සේවකින් වඩාගෙන ඉන්න බෑ. මොනවා හරි ඉල්ලීමක් කරනවා නම් අපි මාස 2-3කට විතර කල් දා ගන්නවා. හරි අපි පොරොන්දු වෙනවා මාස 2කින් මේ ඉල්ලීම් දෙනවා කිලිවල. එතකන් වැඩ කරන්න කියලා. මාස 2කින් සෑහෙන දේවල් තින් ආයතනයේ පරිපාලනය පැත්තට කරගන්න පුළුවන් ඒ ඉල්ලීම් යට ගහ ගන්න. හරි. ඉතින් ඔන්න ඔය වගේ මේ නැත්තම් අපිට පුළුවන් මේ විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න. දුක් ගැනවිල්ලක් අහම ඒක විසඳන්න විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න පුළුවන්. මොකක්ද ඒ වගේ විධිමත් ක්‍රියාපටිපාටියක් තියනවද දුක් ගැනවිල්ලක් निराකරණය කරන්න? ඉස්සලම දුකක් මොනවා හරි ප්‍රශ්නයක් මොනවා හරි කියාගෙන එන එක්කෙනාට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ තමයි පළවෙනිම දේ. හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නේ කියලා ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ ඇහුම්කන් දීම තුලින්ම එයාගේ ප්‍රශ්න 120ක් විතර විසඳෙනවා. එයා කැමති එයාට වෙච්ච කරදරේ කියන්නේ. හරි ඉස්සලා අපි ඇහුම්කන් දෙන්න ඕනේ. ඊට අමතරව එයා තුල විශ්වාසයක් ගොඩ ගන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. දැන් වෛද්‍යවරයෙක් හමුවට පැමිණලා රෝග ලක්ෂණ ටිකක් කියනකොට ඇත්තට මේ රෝගියා ගොඩක් කලබල වෙලා ඉන්නේ, බය වෙලා. දුකෙන්, කරදරෙන්, බයෙන්, වේදනාවෙන්, ත්‍රාසයෙන්, බීතියෙන්, කුතුහලයෙන් තමයි ඉන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයාට කතා කරන්න ඉඩ දීලා හරිද? එයා දිහා නිකන් මූණ බලලා බේත් දෙන්න තෝ එයාට එයාගේ රෝග ලක්ෂණ ටික කතා කරන්න ඉඩ දීලිවලා ඊට පස්සේ එයා තුළ විශ්වාසයක් ගොඩ ගන්න ඕන අනිවාර්යයෙන්ම මේක හොඳ කරන්න පුළුවන්ද බැරිද කියන්නේ. අනිත් එක වැරද්දක් වෙලා තියෙනවා නම් මේ පැමිණිල්ල ඉදිරිපත් කරන පුද්ගලයා කියන විදිහට අපේ පැත්තෙන් වැරද්දක් වෙලා දෙනවා අපි වරද පිළිගන්නවා. වරද පිළිගැනීම කියන එක විශේෂයෙන්ම කාන්තාවන්ගේ දුක් ගැනවිලි නිවාරණය කරන්න පුළුවන් කදිම වේදක් ඒක. දැන් මොකක් හරි කියාගෙනකොට අපි කියන හරි අපිට සමා වෙන්න. හරි අපි වැරදි. ඔයා දිනු. ඔයා හරි. ඔයා තමයි හරි කොහම ඒක ඒගොල්ලන්ට ලොකු දෙයක්. හරි ඊට පස්සේ අපි විශ්වාසයක් ගොඩ ගන්න ඕනේ. හරි අහුම්කම් දෙන්න ඕන. ඊට පස්සේ සේවකයා තුළ විශ්වාසයක් ගොඩ ගන්න ඕන. වරදක් වෙලා තියෙනවා නම් පිළිගන්න ඕන. ඊට පස්සේ ඊට අමතරව අපි මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව තොරතුරු එක්ස්ප්‍රෙස් කරනවා. මේ මනුස්සයා බොරුත් දන්නේ නැහැ නේ කියන්නේ. නේද? මේ සමහර හිඟන්නේම කියන්නේ නේද? ඔය මේ බස් එකේම ඉන්නකොට සමහරට කොලයක් බෙදාගෙන යනවා. එක එක වර්ගවල හිඟන්නු ඉන්නවනේ. දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන එක එක වර්ගවල හිඟන්නු ඉන්නවා. දැන් බස් එකේ ඉන්නකොට අපිට කොලයක් බෙදාගෙන යනවා. අපි වාඩිලා ඉන්නවා අපිට කොලයක් බෙදාගෙන යනවා. ඒකේ මොකක්ද තියෙන්නේ? මම ගොළුයි මට කතා කරන්න බෑ උදව් කරන්න. ඒකේ print කරලා තියෙනවා. ඉතින් ලස්සන කොල්ලෙක් සමහරට අපි බැලුවාම කඩවසම් කොල්ලෙක් අපරාධ තරුණ ජීවිතයක්. නමුත් අර ගොළු නිසා අපිට අනුකම්පාවක් ඇති වෙලා අපි රුපියල් 50ක් විතර ඒ කොලේට දෙනවා. හරි. මොකද ඉතින් මිනිහා එකතු කරගෙන යනවා ඉතින්. ඉතින් පිටිපස්සේ සීට් එකේ නංගිලා දෙන්නෙකුත් ඉන්නවා. ඒ දෙන්නත් කතා කරනවා අයියා ලස්සන අයියා කෙනෙක් නේද අපරාධේ පව් නේද කීයක් හරි වැඩිපුර දෙමු කියලා කෙල්ලෝ දෙන්නත් එක රුපියල් 100 200ක් දෙනවා. දුන්නාම කොල්ල ඒක අරගෙන තෑන්ක්ස් නම් ගියා එළියවල බෑගිනෝ. කොලේ තියෙන්නේ මට කතා කරන්න බෑ උදව් කරන්න කියලා. බස් එකේ කොන්දොස්තරටත් යන්නම් මචං කියලා එකක් ගහගෙන යන්නේ. ඉතින් අපිව රවට්ටනවා. අපි කොහොමද දන්නේ ඉතින් මේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන එක ඇත්තද බොරුද කියන්නේ කිලිවල. හරියට ඇවිද ගන්න බැරුව බස් එකට ක්ලචස් එකකින් නැගෙන මිනිස්සයා කීලි කරුවකින් නැගෙන මිනිස්සයා යන බස් එකකින් පනිනවා. බස් එක අදිනකොට යන්නම් මචං කියලා ඩ්‍රයිවර්ට යන්නම් මචං කියලා යන බස් එකකින් මේ පැනලා තමයි යන්නේ. අපිටවත් පනින්න බෑ කකුල් දෙක හරියට තියෙන්නේ. හරි. සමහර වෙලාවට නේද තුවාල මේ මුත්‍රා බෑග් එකක් මෙහෙම එළියෙන් එල්ලගෙන එනවා. ඒ එක්කෙනා කියනවා බස් එකේදී මගේ මහත්තයෝ මගේ මුත්‍රාචයේ ගැටලුවක් තියෙන හින්දා මගේ මුත්‍රා එකතු වෙන්නේ මේ බෑග් එකට මේ කියලා ඒ මිනිස්සේ ඒක බෑග් එක පෙන්නනවා. ඉතින් මිනිස්සු ආග බලා ගන්නවා. කහ පාට නිකන් ඒ වගේ තියෙනවා. ඉතින් අපි කොහොමද දන්නේ ඔය ක්‍රීම් සෝඩා තියනවද කිලිවල? හරි ඔය මිනිහා මොකද අපිට මිනිහ මුත්‍රා දෙක පරීක්ෂා කරන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි දුකකට කරදරයකට දැන් ටිකට් කඩන මිනිස්සු කොච්චර ඉන්නවද නේ?
හරි පපුවේ හිලක් තියෙනවා, ආරේ හිලක් තියෙනවා, මේ හිලක් තියෙනවා, කොයි හිල හරි නහය හිල් දෙකක් තියෙන එකක් වැඩි ඔපරේෂන් කරගන්න ඕනේ කිරිවල්ලා මේ සල්ලි එකතු කරන්න ටිකට් ගහන මිනිස්සු ඉඳී. ඒ තරම්ම ආධාර එක්කව කරනවා. හරි පන්සල් හදන්න, වෙහෙර විහාර හදන්න අපි කොහොමද දන්නේ ඔය ඇත්තද බොරුද කියලා. හරි. ඒක නිසා අපි දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරපු සැනින් අවශ්‍ය කරන පියවර ගන්න කලින් දුක් ගැනවිල්ලට මනවෙන් සවන් දෙනවා. ඉදිරිපත් කරන සේවකයා පිළිබඳ නිවැරදි තොරතුරු එක්රැස් කර ගන්නවා. අපේ වරදක් වෙලා තියෙනවා නම් ඒක පිළිගන්නවා. සේවකයා තුළ විශ්වාසයක් ගොඩනගනවා. විශ්වාසයක් ගොඩනගලා ඊළඟට අපි මොකද කරන්නේ පුතා? මේ දුක් ගැනවිල්ල නිවාරණය කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගන්නවා. අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගන්නවා. ඉල්ලන පහසුකමක් තියෙනවා නම් ඒ පහසුකම දෙනවා, සේවය ස්ථිර කරනවා, මොනවා හරි එයාගේ තියෙන ගැටලු විසඳන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. අරගෙන පසුවිපරම් කරලා බලන්නත් ඕනේ. අපි බලන්න ඕනේ කාලයක්, ඒ කියන්නේ අපි තීරණයක් අරගෙන දුක් ගැනවිල්ල නිවාරණය කරන්න තීරණයක් ගත්තට පස්සේ ඒ දුක් ගැනවිල්ල නිසිපරිදි නිවාරණය වෙලා තියෙනවද කියලා පසුවිපරම් කරන්නත් ඕනේ. එහෙම පසුවිපරම් කරාම තමයි අපිට අපි ගත්ත ක්‍රියාමාර්ගය හරියටම කොච්චර දුරට හරිද කියන එක පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා. තේරෙනවද? ඔන්නව තමයි. ඒතර ඔයා දැනගන්න ඕනේ මේ දුක් ගැනවිල්ලක් කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ දුක් ගැනවිල්ලක් ඇති වෙන්න හේතු බලපාන්නා වූ හේතු මොනවද? ඊට අමතරව දුක් ගැනවිල්ලක් निराකරණය කර ගැනීමට ආයතනයක් පාවිච්චි කරන්නා වූ ශිල්පකම මොනවද? ඒ වගේම දුක් ගැනවිල්ල निराකරණය කර ගැනීමේ විධිමත් ක්‍රියාපටිපාටිය මොකද්ද? දුක් ගැනවිලි කළමනාකරණය කිරීමේ තියෙන වැදගත්කම මොකද්ද? දුක් ගැනවිලි කළමනාකරණය නොකරුවාම ආයතනට වන අවශ්‍යදායක තත්ත්වයන් මොනවද කියලා ඔය තීරිය ආස්තව ඕනෑම කොටසක් විභාගෙදී අනිවාර්යෙන් ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒ දුක් ගැනවිලි කියන වපසරිය ඇතුලේ ඒ තියෙන කොටස් ටික තමයි මම ඔයාලට පැහැදිලි කරලා කිව්වේ ළමයි. තේරුණා මං කියන්නේ පුතේ? හරි. එහෙනම් අපි නෝට් එක බලමුද? දුක් ගැනවිලි නිවාරණය. පිටුවංක 38. මේ අසාධාරණ සිදුවීම පිළිබඳව සේවකයා තුළ ඇතිවන මානසික අසහනකාරී තත්ත්වයක හයිලයිට් කරගන්න. අසාධාරණ සිදුවීම පිළිබඳව සේවකයා තුළ ඇතිවන මානසික අසහනකාරී තත්ත්වයක හයිලයිට් කරගන්න. නැතහොත් අතෘප්තිමත් ස්වභාවයකි. නැතහොත් අතෘප්තිමත් ස්වභාවයක හයිලයිට් කරගන්න. එය ප්‍රකාශිත හෝ අප්‍රකාශිත විය හැකිය. ඒ කියන්නේ දුක කියන එක කියන්නත් පුළුවන් නොකියන්නත් පුළුවන්, ප්‍රකාශිත හෝ අප්‍රකාශිත විය හැකිය. right. ඊට පස්සේ දුක් ගැනවිල්ල ඵලදායකත්වයට ඍජුවම බලපානවා. ඒ කියන්නේ සේවකීන්ගේ ඵලදායකත්වය කියන එක තේරෙනවනේ. දුකෙන් ඉන්නකොට වේගින් වැඩක දැන් අක්කා දුකෙන් ඉන්න ගමන් උයනවා. අක්කා අයියත් එක්ක තරහ වෙලා දුකෙන් ඉන්න උයනවා. ලුණු වැඩි. හරි හොද්දට කිරි මදි, කහ දාලා නැහැ. හරි ඒක ප්‍රශ්න. right. ආයතනයේ පරමාර්ථයට කරගන්න ඒවා බාධාකාරී වෙනවා. ඒ නිසා අනිත් එක තමයි දුක් ගැනවිල්ලක් කියලා කියන්නේ ආරවුලක මුල් පියවර. නේ දැන් ඔය සමහරට කසාද බැඳපු එක්කෙනා බිරිඳ නහයෙන් අඬාට මොන හරි ඉල්ලනවා. දුන්න නැතුනහම ඊට පස්සේ මොකද කරන්නේ? රණ්ඩුවට එන හැන්දත් අරගෙන කුස්සිය වෙන ගම රණ්ඩුවට එනවා. ඒ දුක් ගැනවිල්ලේ මුල් අවසාන පියවර තමයි අනිවාර්යෙන් ආරවුලක්. right. බලන්න ඒක වර්ධනය වෙන විදිය ආයතනයේ ඇතුලේ විෂ බීජයක් වගේ වර්ධනය වෙන විදිය බලන්න. එක් සේවකයෙක්ගේ දුක් ගැනවිල්ලක් තියෙනවා. ඒකට විසඳුම් ලබා දුන්නාම ඒක කණ්ඩායමක දුක් ගැනවිල්ලක් වෙනවා. කණ්ඩායම ඊට පස්සේ සෙට්ටලා කාර්මික ආරවුල් වලට යනවා, වැඩ වර්ධන උද්ඝෝෂණ වගේ දේවල් වලට. ඊට සංවිධානයේ පිරිහීමට ලක් වෙනවා. සංවිධානය අනිවාර්යෙන් ඉවරයි. right. ඊට පස්සේ පුතාලා තරු තුනක් දාගන්න දුක් ගැනවිලි මතුවීමට හේතු. ප්‍රධාන හෙඩින්ග්ස් ටික ඔක්කොම highlight කරගන්න. දුක් ගැනවිලි මතුවෙන්න හේතු දන්නවනේ. එක්ක පෞද්ගලික හේතු. නැත්තම් සේවා තත්ත්වය ආශ්‍රිත හේතු. එහෙම නැත්නම් පරිපාලනය ආශ්‍රිත හේතු. නැත්නම් කොන්දේසි සේවා කොන්දේසි ආශ්‍රිත හේතු. නැත්නම් රැකියාව ආශ්‍රිතව තියෙන ප්‍රශ්න. right. ප්‍රධාන හෙඩින්ග්ස් ටික highlight කරගන්න. ප්‍රධාන හෙඩින්ග්ස් පහ highlight කරගන්න. උදාහරණක් දෙක ගානේ බලන්න. බලන්න රැකියාව ආශ්‍රිත හේතු තමයි නොගැලපෙන රැකියාවක් තියෙනවා. රැකියාවට අදාළ නොවන කාර්යයක් පවරනවා. highlight කරගන්න. ඒ දෙක highlight කරගන්න. නොගැලපෙන රැකියාවන් දෙනවා. නැත්නම් රැකියාවට අදාළ නොවන කාර්යන් බාර දෙනවා. right. සේවා තත්ත්ව ආශ්‍රිත හේතු බලන්න. අතෘප්තිකර පරිසරය. ඊට පස්සේ අනතුරු, නිතර අනතුරු සිද්ධ වෙනවා. එතකොට ඒත් කනගාටුවෙන් දුකින් තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ සේවා පරිපාලනය ආශ්‍රිත හේතු බලන්න. පැටු වේතන ප්‍රමාණවත් නොවීම, නිවාඩු ගැටලු වගේ දේවල් පරිපාලනය ආශ්‍රිත හේතු. right. සේවා කොන්දේසි ආශ්‍රිත හේතු පුතේ බලන්න. දැඩි නීති රීති තියෙනවා.
ඒ වගේම දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න පොඩි වැරද්දටත් සේවකව අස් කරනවා මාරු කරන ඒ වගේ දේවල්. ඊට පස්සේ පුද්ගල චර්යාවාසිත හේතු එකක් තමයි ළඟා කරගත නොහැකි අපේක්ෂාවන් සහිත වීම. Taman නිකන් බොරු හීනමවාගෙන තියෙන ආයතනයක රස්සාවට ඇවිල්ලා අර කාගේද මන්ද නවකතා කියුවා වගේ මේ පියන් කෙනෙක් වෙලා ඇවිල්ලා ආයතනයේ අයිතිකාරයාගේ දුව බැඳලා ආයතනය අයිති කරගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ ගෑල්ලා මෙහාට මෙහාට යනකොට තමන්ගේ මුණ දිහාවත් බලන්නේ නැහැ. ඉතින් ඒකට මිනිහා දුකෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ පුද්ගල චර්යාවාසිත හේතුවක් ඒක. හරි. ඊට පස්සේ දුක් ගැනවිලි නිවාරණය කිරීම සඳහා සේව්‍යය විසින් අනුගමනය කළ යුතු පියවර right පියවර අපි ලියමු පියවර. දැන් කෙනෙක් දුකක් කියාගෙන ආවොත් ඒක මැනේජ් කරන්න පුළුවන් පියවර ටික. පළවෙනිම දේ තමයි යාට සමන් දෙන එක. මෙහෙම ලියන්නේ. අදාළ සේවකයාට සවන් දීම. අදාළ සේවකයාට සවන් දීම. අදාළ සේවකයාට සවන් දීම. ඊට පස්සේ එම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන එම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන එම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන සේවකයා සම්බන්ධයෙන් එම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන සේවකයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රැස් කිරීම. නිවැරදි තොරතුරු රැස් කිරීම. තොරතුරු රැස් කිරීම. ඊට පස්සේ ඊළඟ එක දුක් ගැනවිල්ල සම්බන්ධයෙන් සේවකයා සමග සාකච්ඡා කිරීම. එයත් එක ආගියු කළා සාකච්ඡා කිරීම. දුක් ගැනවිල්ල සම්බන්ධයෙන් සේවකයා සමග සාකච්ඡා කිරීම. සාකච්ඡා කිරීම. එම කරුණු නිවැරදි නම් පිළිගැනීම. අපි පිළිගන්නවා ඕගොල්ලන්ට අපි අඩුවෙන් තමයි සල්ලි ගෙවන්නේ කියලා. ඒකත් ඒ දුක් ගැනවිල්ල භාගයක් විතර निराකරණය කරන්න එක හේතුවක්. ඒ පිළිගැනීම කියන එක. එම කරුණු නිවැරදි නම් පිළිගැනීම. ඊට පස්සේ දුක් ගැනවිල්ල निराකරණය කළ හැකි බවට දුක් ගැනවිල්ල निराකරණය කළ හැකි බවට සේවකයා තුල විශ්වාසයක් ගොඩනැගීම. සේවකයා තුළ විශ්වාසයක් ගොඩනැගීම. විශ්වාසයක් ගොඩනැගීම. ඊළඟ දුක් ගැනවිල්ල निराකරණය සඳහා අවශ්‍ය දුක් ගැනවිල්ල निराකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ අවශ්‍ය පියවර ගැනීම සහ
පසු විපරම් කිරීම. ඒ කියන්නේ ඒක හරියට විසඳලා තියනවද කියලා පරීක්ෂා කරන එක තමයි පසු විපරම් කරනවා කියලා කියන්නේ. පසු විපරම් කිරීම. හරි. හරිද? right. ඊට පස්සේ ඊළඟ කොටසේ කියනවා පුතේ දුක් ගැනවිල්ලක් නිවාරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම මම මේ ටික පොඩ්ඩක් පැහැදිලි කළා. හරි බලන්න ඒවා බලලා highlight කරගන්න. විවෘත දොරටු ප්‍රතිපත්තිය කියන්නේ කෙලින්ම ප්‍රධානියා හම්බෙලා කතා කරනවා. ඔම්බුස්මන්ටරයා ගැන මම ඔයාලට කිව්වනේ. අනුන්ගේ දුක අහන එක්කෙනා තමයි ඔම්බුස්මන්ටරයා කියලා කියන්නේ. ඔයාලට ඕනනම් එතන වරහන් තුල දුක් ගන්නාරාල කියලා දාගන්න. උපදේශනීය කියලා කියන්නේ උපදෙස් දෙනවා. දැන් ඔය සමාහට පෞල් ආරවුල් වගේ දේවල් පෞල් නොසන්සුන්තාවයෙන් ඇතුණාම මේ පෞල් උපදේශකයෝ ඉන්නවා. ඒ අය ගාවට ගිහිල්ලා ඒ උපදෙස් ගන්න අය ඉන්නවා. සමහරට ඒ උපදෙස් දෙන එකත් හත් අට වතාවක්ම දික්කසාද වෙච්ච එකේ. ඒකෙන් ලැබිච්ච අත්දැකීම් වලින් තමයි මිනිහා උපදෙස් දෙන්නේ. ඒකාබද්ධ කමිටුකමේ වගේ දේවල්. හරි ඒ කියන්නේ දුක් ගැනවිල්ලට මූණ පාන අය සහ ඒක අහන අය එකතු වෙලා හදාගන්න කමිටුවක් තුලින් යම් යම් නිර්දේශ වලට මේ පැමිණීම තමයි එතෙන්දි වෙන්නේ. ඊට පස්සේ බේරුම්කරණය ගැන මම පුතාලට කියලා දුන්නා. කණ්ඩායම දෙපැත්තට කරනවා ඉල්ලීම් සාධාරණ විදිහට ඉටු කළා. ඒ කියන්නේ දැන් සේවකයෝ රුපියල් 1000ක් ඉල්ලනවා නම් වැටුප් වැඩි කරන්න කියලා 1000කින් අයිතිකාරයෝ කියනවා 500කින් වැඩි කරන්නම් කියලා. ඔහොමම ආගියු කළා අන්තිමට 750කට එකඟ වෙනවා. ඒතර වැඩේ බේරෙනවා. බේරුම්කරණය කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ආසන්නතම ප්‍රධානියට කියනවා ඒ වගේ දුක් ගැනවිල් निराකරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමෝපායන් තමයි මේ තියෙන්නේ. ඒතර ඒකට විධිමත් ක්‍රියාපටිපාටියකුත් අනුගමනය කරන්න ඕන. අපි විධිමත් ක්‍රියාපටිපාටි තමයි මීට කලින් අපි කතා කරා. සේවකයට අහුම්කම් දීම, සේවකයා තුළ විශ්වාසය ගොඩනැගීම, වැරද්දක් වෙලා තියෙනවා පිළිගැනීම, ඊට පස්සේ මේ අවශ්‍ය ක්‍රියාමාර්ගයක් අරගෙන විසඳුනාද කියලා පසුවිපරම් කරන්න ඕනේ. ඒක තමයි විධිමත් ක්‍රියාපටිපාටි කියලා කියන්නේ. මේ දෙකම විභාගෙදී අහන්න පුළුවන්. හරි. ඇත්තටම සේවකයෝ දුකෙන් ඉන්නවද කියලා හඳුනා ගන්නත් ක්‍රමයක් තියෙන්න එපා. නේ සමහර දැන් ඒකනේ දැන් මේ ලෙසන් එකේ මේ දුක් ගැනවිල් කළමනාකරණය කියන එක පටන් ගන්නකොටම කිව්වා පුතා දුක් ගැනවිල්ල ප්‍රකාශිත හෝ අප්‍රකාශිත වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හිතේ දුකක් තියාගෙන දුකක් නෑ වගේ වැඩ කරන අය ඕන තරම් ඉන්නවා. නේද? ඉතින් ඒ වගේ මේ ප්‍රකාශිත හෝ නහයෙන් අඩ වැඩ කරන අයත් ඉන්න. ප්‍රකාශිත හෝ අප්‍රකාශිත වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒක නිසා දුක් ගැනවිලි හඳුනාගෙන දැන් ආරවුලක මුල් ප්‍රතිඵලයේ දුක් ගැනවිල්ල නම් ඒක මුලින්ම හඳුනා ගැනීම කියන එක වැදගත්. ඒක හරියට පිළිකාවක් වගේ. පිළිකාවක් මුල් අවස්ථාවේදී හඳුනාගත්තොත්, heart attack එකක් මුල් අවස්ථාවේදී හඳුනාගත්තොත් ඒකට ඇත්තටම පුතේ විසඳුමක් තියෙයි. ඉස්සරහට. නේද? නමුත් ඒක මුළු ශරීරය පුරාම උඩු දිවට පස්සේ අඳුරගත්තොත් ඒකට විසඳුමක් දී ගන්න බැරි වෙයි. හරි? right. එතකොට අඳුරා ගැනීම එක ක්‍රමයක් තමයි ලියන්න පැමිණිලි හරස්සරක් යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමය. ඉදිරිපත් කිරීමේ ක්‍රමය. ඔය ආයතන වල දාලා තියෙන පැමිණිලි පෙට්ටියක්, යෝජනා පෙට්ටියක් වගේ දෙයක්. ඒකට පැමිණිල්ලක් දාන්න කිව්වාම ඉතින් යෝජනාවක් ඉදිරිපත් කරන්න කිව්වම ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. පැමිණිලි එමෙත යෝජනා පෙට්ටිය. ඊට පස්සේ ඉවත්ත යාමේ සම්මුඛ පරීක්ෂණ. ඇයි අයින් වෙලා තියෙන්නේ? ඇයි අයින් වෙන්නේ කියලා අහනවා. ඒතර ආයතන තියෙන අඩුපාඩු කියලානේ අයින් වෙන්නේ. ඉවත්ත යාමේ සම්මුඛ පරීක්ෂණ. ඉවත් යාමේ සම්මුඛ පරීක්ෂණ. ඊට පස්සේ තව එකක් සේවක ආකල්ප සමීක්ෂණ. සේවක කොයි විදිහට හිතන්නේ කියලා හොයලා බලනවා කාලෙන් කාලෙට. සේවක ආකල්ප සමීක්ෂණ.
right හොඳයි ඊට පස්සේ අපෙන් අහනවා දුක් ගැනවිලි කළමනාකරණය නොකිරීම නිසා ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල මොනවද කියලා අහන. ඉතින් දුක් ගැනවිල්ල අහන්නේවත් නැත්නම් අඩුම තරමේ ඒ දුක් ගැනවිල්ල අහන්නේවත් නැත්නම් මොකද වෙන්නේ? ඒ සේවක අතෘප්තිය කියන එක ඇති වෙනවා. ඒකෙන් අයිතිකාරයෝ සහ සේවකයෝ අතර තියෙන සම්බන්ධතාවය පළුදු වෙනවා. විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙනවා. සේවක ඵලදායීතාවය අඩු වෙනවා. සේවක අයින් වෙලා යනවා. සේවක පිරිවැටුම ඇති වෙනවා. සේවකයෝ එන්නේ නැතුව ඉන්නවා. සේවක ප්‍රවාසිතාවය ඇති වෙනවා. එම ලියන්න. සේවක ප්‍රවාසිතාවය සහ පිරිවැටුම ඉහළ යාම. සේවක ප්‍රවාසිතාවය සහ පිරිවැටුම ඉහළ යාම. සේවක ප්‍රවාසිතාවය සහ පිරිවැටුම ඉහළ යාම. ඊට පස්සේ කාර්මික සම්බන්ධතා දුර්වල වීම. කාර්මික සම්බන්ධතා දුර්වල වීම. කාර්මික සම්බන්ධතා දුර්වල වීම. දුර්වල වීම. නිතර නිතර පුරප්පාඩු පෙරවීමට සිදුවීම. නිතර නිතර පුරප්පාඩු පෙරවීමට සිදුවීම. නිතර නිතර පුරප්පාඩු පෙරවීමට සිදුවීම. ඊට පස්සේ ශ්‍රමයේ ඵලදායීතාවය පහත වැටීම. ඒ කියන්නේ ශ්‍රම යෙදවුම් වලට ගන්න ශ්‍රම නිමවුම් ගන්න පල්ලෙහා වැටෙනවා. ස්පීඩ් එක අඩු වෙනවනේ වැඩ කරන කනගාටුවෙන් ඉන්නකොට. ශ්‍රමයේ ඵලදායීතාවය අඩු වීම. තව නිෂ්පාදිතවල ගුණත්වය අඩුවීම. නිෂ්පාදිතවල ගුණත්වය අඩුවීම. නිෂ්පාදිතවල ගුණත්වය අඩුවීම. හරි. ඔන්න වගේ දුක් ගැනවිලි කළමනාකරණය නොකිරීම නිසා ආයතනයකට ඒ වගේ අනිසි ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. ඉතින් විභාගෙදී ඇහුවොත් එහෙම දුක් ගැනවිලි කළමනාකරණය කිරීම තුලින් ආයතනයට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා කාටවත් කියන්න බෑනේ. ඔය වාසි විදියට අනිත් පැත්ත හරවල ගහලා ලිව්වහම තියෙන ඒවට තමයි උත්තරේ එන්නේ. ඒක නෑ කියලා කියන්න බෑ. නේද? දැන් ඕව අවාසි නම් දැන් මම කියලා දෙන්නේ අවාසි නම් ඒ දුක් ගැනවිලි කළමනාකරණය නොකිරීම නිසා ඇති වෙන අවාසි නම් ඔය ටික අනිත් පැත්ත ගහලා ලිව්වොත් ඕව වාසි වෙන්න එපේ. නේ? දැන් ශ්‍රමයේ ඵලදායීතාවය අඩු වෙනවා. දුක් ගැනවිලි තිබෙන්නේ. හැබැයි කළමනාකරණය කරොත් දුක් ගැනවිලි ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි වෙනවා. ඒතර කාටවත් කියන්න බෑ ඒක වැරදි උත්තරයක් කියලා. ඒක නිසා ඕගොල්ලෝ හැමදේම කටපාඩම් කරන්නෙම නැතුව හිතලා ලියනත් පොඩ්ඩක් අනිවාර්යෙන් ළමයිට පුළුවන් වෙන්න ඕනේ. මොකද මේක ඇඩ්වාන්ස් ලෙවල් විභාගයක් නේ. ඒතර ඇඩ්වාන්ස් විදියට තමයි ළමයි හිතන්න ඕනේ. හරි? සාමාන්‍ය විදිහට හිතුවාම ඇති මේ සාමාන්‍ය පෙළදී. මේකෙදි ඉතින් උසස් විදියට හිතන ළමයිට උසස් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒක උසස් පෙළ කියලා කියන්නේ. හරි. එහෙමනම් අපිට මානව සම්පත් කළමනාකරණයේ ආශ්‍රිත අවසාන කාර්යය තමයි සේව්‍ය සේවක සබඳතා පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි? ශ්‍රමික නැත්නම් අපි කියනවා කාර්මික සබඳතා. කාර්මික සබඳතා. හරි? යම්කිසි කර්මාන්තයක නිරත වන සේවකයන් සහ නැත්නම් අපි කියනවා සේවා දායකයින් කියලා අපි පාවිච්චි කරමු. සේවා දායකයින් සහ සේවා දායක වෙනවා කියන්නේ ශ්‍රමයෙන් දායක වෙන අය. සරලව කියනවා නම් ශ්‍රමිකයෝ.
සහ සේවා යෝජකයින් ශ්‍රමයේ යෝජනා කරන අය රස්සාව දෙන අය යම්කිසි කර්මාන්තයක නියැලී සිටින සේවා දායකයින් සහ සේවා යෝජකයින් අතර පවතින සාමකාමී හෝ ගැටුම්කාරී තත්ත්වයට තමයි අපි කියන්නේ මොකද්ද? ශ්‍රමික සම්බන්ධතාවය නැත්නම් කාර්මික සම්බන්ධතාවයක් කියලා කියන්නේ. ඒ සම්බන්ධය සාමකාමී වෙන්නත් පුළුවන්, ගැටුම්කාරී වෙන්නත් පුළුවන්. ඒ කුමන විදිහට තිබ්බත් ඒකට තමයි අපි කාර්මික සම්බන්ධතාවයක් කියලා කියන්නේ. දැන් ගොඩක් වෙලාවට මේ දෙකොල්ලෝ ගැටෙන්න ප්‍රධාන හේතුව තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන අරමුණු වල තියෙන පරස්පර විරෝධීතාවය පුතේ. දැන් සේවා දායකයෝ අඩුවෙන් වැඩ කරන්න තමයි බලන්නේ. අඩුවෙන් වැඩ කිරීම. හරි? හැබැයි ඒගොල්ලන් පරමාර්ථය අඩුවෙන් වැඩ කිරීම සහ වැඩියෙන් ඉපයීම. අඩුවෙන් වැඩ කළා වැඩියෙන් උපයන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වැඩියෙන් වැඩ ගැනීම සහ අඩු පඩියට වැඩ ගන්න. අඩුවෙන් පඩි ගෙවීම. ඒතර අඩු පඩියක් ගෙවන එක මේගොල්ලන්ගේ අපේක්ෂාවක්, වැඩි පඩියක් ගන්න එක මේගොල්ලන්ගේ අපේක්ෂාවක්. වැඩියෙන් වැඩ ගන්න එක මේගොල්ලන්ගේ අපේක්ෂාවක්, අඩුවෙන් වැඩ කරන එක මේගොල්ලන්ගේ අපේක්ෂාවක්. දැන් ඔයාලට පේනවනේ මේ අරමුණු දෙක එක පාර යන අරමුණු දෙකක් නෙමෙයි. අරමුණු පරස්පර විරෝධී. ඒ නිසා මේ සේවා යෝජකයින්ගේ සහ සේවා දායකයින්ගේ අරමුණු වල තියෙන පරස්පර විරෝධීතාවය නිසා අනිවාර්යයෙන්ම මේගොල්ලෝ අතර කාර්මික ගැටුම් හට ගන්නවා. ඒ කාර්මික ගැටුම් වල ප්‍රතිඵලය තමයි කාර්මික ක්‍රියාවන් කියලා කියන්නේ. ඒවැ ප්‍රතිඵලය තමයි කාර්මික ක්‍රියාවන් කියලා කියන්නේ. කාර්මික ක්‍රියාවන් කියලා කියන්නේ තමන්ගේ ඉල්ලීමක් වගේ දෙයක් දිනා ගන්න. ඉල්ලීම් කරනවා දිනා ගන්න. අනුගමනය කරන ක්‍රියාමාර්ග තමයි කාර්මික ආරවුල් කියලා කියන්නේ පුතේ. කාර්මික ක්‍රියාවන් කියලා කියන්නේ. දැන් සමහර අය ඒකට වැඩ වර්ජන කරලා ඉල්ලීම් දිනා ගන්නවා. උද්ඝෝෂණය කරලා ඉල්ලීම් දිනා ගන්නවා. කළුපටි පැලඳීම කරනවා. නිවාඩු දැමීම කරනවා. හරි? පෙස්සම් ගැසීම කරනවා. ඒ වගේ විවිධාකාර ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පටන් ගන්නවා. තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න. ඒ නිසා පුළුවන් තරම් මේ සේවා යෝජක පාර්ශවය සහ සේවා දායක පාර්ශවය ගැටුමක් ඇති නොකරගෙන ඉන්න තාක්කල් ආයතනයට ශක්තිමත්ව අනිවාර්යයෙන්ම කර්මාන්තය තුළ තමන්ගේ ගමන යන්න පුළුවන්. යහපත් කාර්මික සම්බන්ධතාවයක ප්‍රතිඵල තමයි ආයතනයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩ පැවැත්ම තහවුරු වෙනවා. ගණනකරුවන්ට ඇනෝම් නිසිපරිදි දෙන්න පුළුවන්. ඒකෙන් තරගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම සේවක ප්‍රවාසිතාවයේ සේවක පිරිවැටුම් වගේ දේවල් එන්නේ නැති ඒවා, ඒ වගේම ඉඳලා හිටලා එන ඒවා, අස්සලා යන ඒවා අඩු කර ගන්න පුළුවන්. අනාගතයේ ආයතනයේ යහපත් ප්‍රතිරූපයක් ආරක්ෂා කර ගන්න පුළුවන්. හරි? ඉතින් මේ මම දැක්ක එක ආයතනයක තාප්පෙ ගහලා තිනවා යහගුණයෙන් ඉදිරියට සේවකීන් මහමගට කියලා. බිස්කට් කම්පැනියක් ඒක. යහගුණයෙන් ඉදිරියට සේවකීන් මහමගට කියලා. ඉතින් එතකොට ඒ වගේ අර ව්‍යාපාරයේ මොන උද්දුත පාටේ තිබ්බත් නැහැ. එළියට ඇවිල්ලා මිනිස්සු කෑකෝ ගහනවා නම් ව්‍යාපාරෙට. ඕගොල්ලන්ගේ ගෙදර තාත්තා බීලා එළියට ඇවිල්ලා කෑ ගැහුවොත් ඕගොල්ලන්ට ලැජ්ජයි වගේ තමයි ආයතනික සේවකයෝ එළියට ඇවිල්ලා අනිවාර්යෙන් කෑ ගැහුවොත්. ඉතින් ඒ නිසා මේ කාර්මික යහපත් සම්බන්ධතාව තුළින් ඒව ඔක්කොම බලක්වා ගැනීමේ හැකියාවක් අනිවාර්යෙන්ම ලැබෙනවා. හරි? රයිට්. බලමු උත්තරේ නම් අපි මේ නෝට් එක බලමු. හරි. පිටුවංක 40ට යමු. ශ්‍රමිකයෙ නැත්නම් කාර්මික සම්බන්ධතා. මෙම ලියන්න. ශ්‍රමිකයෙ නැත්නම් කාර්මික සම්බන්ධතා. කිසියම් කර්මාන්තයක නියැලී සිටින සේවා යෝජකයින් සහ කිසියම් කර්මාන්තයක නියැලී සිටින සේවා යෝජකයින් සහ සේවා දායකයින් අතර සේවා යෝජකයින් සහ සේවා දායකයින් අතර පවතින සාමකාමී හෝ ගැටුම්කාරී වාතාවරණයයි.
සාමකාමී හෝ ගැටුම්කාරී වාතාවරණයයි. right බලන්න ව්‍යාපාර ආයතනයක මෙන්ම වැදගත් මෙන්ම වැඩි පිරිවැයක් දර යුතු සම්පතක් තමයි මානව සම්පත නැත්නම් සේවකයෝ. ඔය ඒගොල්ලන් කටයුතු කරන ආකාරයමත් තමයි ආයතනයක සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒ නිසා වැඩි අවධානයක් ඒගොල්ලෝ සේවකයෝ බලන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික අරමුණු කරගන්න, අයිතිකරුවෝ තමන්ගේ ලාභ අරමුණු කරගන්න බලන ඔය අරමුණු දෙක පරස්පර විරෝධී හින්දා තමයි ගොඩක් වෙලාවට ගැටුම් ඇති වෙන්නේ. හරි කෙටිපස්ස දෙකක් තියෙනවා. කෙටිපස්ස දෙක කරන්න බලන්න පුතේ. හරි කෙටිපස්ස දෙකක් තියෙනවා. ඒ කෙටිපස්ස දෙකේ තේරුම් බලමු අපි. කාර්මික සම්බන්ධතාවයක් යනු සේවා යෝජකීන් සහ සේවා නියුක්තික අතර සම්බන්ධය තුන. යහපත් කාර්මික සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලපාන ප්‍රධානම බාධකයක් වෙන්නේ මොකද්ද? දෙපාර්ශ්ව අරමුණු පරස්පර විරෝධී වීම. ළමයි ශ්‍රමික සම්බන්ධයක් කාර්මික සම්බන්ධයක් නැත්නම් ශ්‍රමික සම්බන්ධයක් කියලා කිව්වහම ශ්‍රමික සම්බන්ධතාවයකට ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඕන සම්බන්ධ වෙන ප්‍රධානම පාර්ශව දෙක තමයි සේවා දායකයෝ සහ සේවා යෝජකයෝ කියන පාර්ශව දෙක. ඒ තමයි ප්‍රධානම පාර්ශව දෙක. ඊට අමතරව කවුරු හරි සම්බන්ධ වුණොත් ඊට අමතරව කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඒ තමයි රජය සම්බන්ධ වෙන අවස්ථාවල් තියෙනවා. රජය නැත්තම් අපි කියනවා මේ කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා. දැන් ප්‍රේම සම්බන්ධයක් පවත්වන යනකොට සම්බන්ධ වෙන ප්‍රධාන පාර්ශ්ව දෙක තමයි තරුණිය සහ තරුණයාට අමතරව දෙමව්පියොත් සමහරකට සම්බන්ධ වෙනකොට කසාද ගිවිසුම් මෙහෙම ඇති කරගන්නකොට මේ මෙතෙන්දිත් එහෙමයි. හරි කාර්මික සම්බන්ධතාවලදී සේවා යෝජකයෝ සහ සේවාදායකයෝ තමයි මූලික පාර්ශ්ව දෙක. ඊට අමතරව ගිවිසුමක් මේ දෙකොල්ල අතර මොනවා හරි ගිවිසුම්ගත නීත්‍යානුකූල සම්බන්ධකම් ඇති වෙනකොට අනිවාර්යයෙන්ම රජය නියෝජනය කරමින් කම්කරු දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙන්න ඕනේ. හරි එතකොට තමයි ඒක නීත්‍යානුකූල ගිවිසුමක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ගේ පිටු අංක 41 මාර්තුකාවේ තියෙනවා ශ්‍රමික සම්බන්ධයක ප්‍රධාන පාර්ශ්ව කවුද කියලා. එතන ලියන්න පළවෙනි එක සේවා යෝජකයින්. පළවෙනි එක ලියන්න සේවා යෝජකයින්. right දෙවෙනි එක ලියන්න සේවාදායකයින්. සේවා යෝජකයින් අංක 2 සේවාදායකයින්. අංක 3 රජය වරහන් ඇතුලේ කම්කරු දෙපාර්තමේන්තුව. රජය වරහන් ඇතුලේ කම්කරු දෙපාර්තමේන්තුව. කම්කරු දෙපාර්තමේන්තුව. හරි. රූප සරහනෙත් අර එක පැත්තක දැන් උඩ ඉන්නවා සේවකයෝ ඊළඟ පැත්තේ සේව්‍යයා ඉන්නවා ඉතුරු ඊතල තියෙන පැත්තට දාන්න රජය කියලා. රජය. හරි. ඉතින් රණ්ඩු සරුවල් වෙන්නේ නැතුව යහපත් කාර්මික සම්බන්ධයක් පවත්වාගෙන ගියාම ඒකේ තියෙන ප්‍රතිලාභ මොනවද කියලා විභාගෙදී ඇහුවොත් පුතාලට හිතලත් උත්තර ලියන්න පුළුවන්. රණ්ඩු සොරවල් වෙන්නේ නැතුව ඉඳියාම ඒකේ තියෙන ප්‍රතිලාභ එකක් ආයතන තුලේ කාර්මික සාමය ආරක්ෂා වෙනවා. ඒකෙන් ආයතනයේ යහපත් ප්‍රතිරූපයක් වර්ධනය වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලට බාධා ඇති වෙන්නේ. සේවක ප්‍රවාසිතාවය කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ එන්නේ නැතුව ඉන්න එක අඩු වෙනවා. නේ? ඊට පස්සේ
සේවක පිරිවැටුම අස්සලා යන එක පුළුවන් තරම් අඩු වෙනවා. හරි නීතිමය ගැටලු කියන ඒවා නැති වෙනවා. ආයතනයේ ඵලදායකත්වයේ කාර්යක්ෂමතාවය වගේ දේවල් ඉහළ යනවා. ඉතින් භාණ්ඩ හා සේවාවල ගුණත්වය කියන එක වර්ධනය වෙනවා. නේද? ඉතින් ඒ වගේ මේ වාසි තමයි තියෙන්නේ. එතන වාසි ටික බලලා highlight කරන ඒවා හිතලා ලියන්නත් පුළුවන් පුතේ. හරි ඒකෙම අනිත් පැත්ත අහනවා අයහපත් ශ්‍රමික සම්බන්ධතාවයක අනිසි ප්‍රතිඵල මොනවද කියලා. ශ්‍රමික සම්බන්ධයේ අයහපත් වුණාම ඇත්තන අනිසි ප්‍රතිඵලයි. ඔය ලියලා තියෙන ටිකම අනිත් පැත්ත ගහලා ලියන්න පුළුවන්. නේද? මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. සේවක පිරිවැටුම සහ ප්‍රවාසිතාවය සේවක පිරිවැටුම හා ප්‍රවාසිතාවය ඉහළ යාම සේවක පිරිවැටුම සහ ප්‍රවාසිතාව ඉහළ යාම ඊළඟ නිෂ්පාදන ක්‍රියාවලියට බාධා ඇතිවීම නිෂ්පාදන ක්‍රියාවලියට බාධා ඇතිවීම ඊළඟ සමස්ත සංවිධානයේම කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය අඩුවීම සමස්ත සංවිධානයේම කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය අඩුවීම අඩුවීම ඊළඟ සම්පත් අපත යාම සම්පත් අපත යාම ඊළඟ සේවක අභිප්‍රේරණය පහළ යාම සේවක අභිප්‍රේරණය පහළ යාම ඔය තියෙන ඒවල අනිත් පැත්තම තමයි ඊට පස්සේ ව්‍යාපාරයේ ප්‍රතිරූපේ බිඳ වැටීම. එහෙම රණ්ඩු සරුවල් වෙන්න ගියාම උද්ඝෝෂණ වැඩ වර්ජන තිබ්බහම නේද? ප්‍රතිරූපේ පහළ යනවා. ව්‍යාපාරයේ ප්‍රතිරූපය පහත වැටීම. right. හරි ඊට පස්සේ සේවා යෝජකයා සහ සේවා දායකයා පිටුවංක 41 සේවා යෝජකයා සහ සේවා දායකයා පුතේ නිර්වචනය කරලා තියෙනවා. සේවා යෝජකයා කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් පාරිශ්‍රමිකයක් එමෙත වැටුපක් ගෙවීමේ පොරොන්දුව මත කාර්යයන්හි නිරත කරවන්නා තමයි සේවා යෝජකයා කියලා කියන්නේ. සේවා දායකයා කියලා කියන්නේ කුමන හෝ තරාතිරමක් යටතේ ඒ කියන්නේ ස්ථිර తాවකාලික කොන්ත්‍රාත් ආදී ඕනම තරාතිරමක් යටතේ පාරිශ්‍රමිකයක් ලැබීම
කියන්නේ වැටුපක් ලබා ගැනීම සඳහා සේවය ලබා දෙන පුද්ගලයා තමයි සේවා දායකයා නැත්නම් සේවකයා කියලා කියන්නේ. මේ දෙගොල්ලොම සතු යුතුයකම් සහ අයිතිවාසිකම් තියෙනවා. දැන් සේවකයාගේ යුතුයකම් තියෙනවා, සේවකයාගේ අයිතිවාසිකම් තියෙනවා. හරි? සේවා යෝජකයාගේ යුතුයකම් තියෙනවා, සේවා යෝජකයාගේ අයිතිවාසිකම් තියෙනවා. දැන් අපි ඉස්සලම ගත්තොත් එimhe මේ සේවකයෙක්ගේ යුතුයකම් සහ වගකීම් කොටස ගත්තොත් එම් පුතේ සේවකයෙක්ගේ යුතුයකමක් තමයි දැන් මේකේ තියෙන්නේ මේ තියෙන විදිහටම අපි බලමු. සේවකයෙක්ගේ වගකීම් ටික ඉස්සලා බලමු. සේවකයෙක්ගේ වගකීම් කියලා කියන්නේ යාට පැවරලා තියෙන මේ නිශ්චිත කාර්යභාරයක් වගේ දෙයක් තමයි වගකීමක් කියලා කියන්නේ. මුලින්ම දුන්න වැඩේ කරන්න ඕනේ යා. ඒක තමයි ප්‍රධානම වගකීම. ওই වගකීම් පැහැර හැරියොත් අනිවාර්යෙන් සේවකයව රස්සාවෙන් නිරපනවා. හරි යට දීලා තියෙන වගකීම් හරියටම කරන්න ඕනේ. විනයානුකූලව හැසිරෙන්න ඕනේ. දීපල හා උපකරණ නිසි පරිදි තහවුරු කරන්න ඒවයි ආරක්ෂාව තහවුරු කරන්න ඕන. සංවිධානයේ අරමුණු ඉටු කරගන්න තමන්ගේ දායකත්වය සපයන්න ඕන. ඒක තමයි හදිසියෙ වගකීම් කඩ වුණොත් ඌමනාවෙන් ওই වගකීම් කඩ කරනව බව දැනුණොත් අනිවාර්යෙන් සේවකව අයින් කරන්න පුළුවන්. දීලා තියෙන වැඩ කරන්නේ නැත්නම් ආයතනයේ සම්පත් නාස්ති කරන්න නැතුව ඒක ආරක්ෂා කිරීම කරනවා නම් හරි ඊට පස්සේ අරමුණු කරගෙන ගන්න තමන්ගේ දායකත්වය සපයනවා නම් අන්නේ සේවකයා වගකීමකින් යුක්ත සේවකයෙක් කියලා තමයි සැලකන්නේ. සේවකයාගේ යුතුයකම් මොනවද? සේවකයා යුතුයකම් තමයි සේවක වගකීම් ටික ඉටු කරන එක. දැන් මේ අපි දීලා තියෙන වගකීම් ටික. වගකීම් 4ක් 5ක් තියෙන මේ වගකීම් ටික ඉටු කරන එක තමයි ප්‍රධාන යුතුයකම් වෙන්නේ. ආයතනයේ සහ ආයතනයේ අයිතිකරුවන්ගේ කීර්තිනාමය ආරක්ෂා කරගන්න එක නේද? ආයතනයේ වැඩි දියුණුවට අවශ්‍ය කරන සහයෝගය දෙන එක ඒවා සේවකයෙක්ගේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම්. ඊට පස්සේ අයිතිකාරයන්ගේ සේවය වගකීම් බලන්න සේවය වගකීම් ගිවිසගත් වැටුප ගෙවන එක අනිවාර්යෙන් වගකීමක්. දැන් සේවකයෝ තමන්ගේ වගකීම් කඩ කරාම සේවයෙන් අස් කරන්න පුළුවන් වගේම අයිතිකාරයෝ තමන්ගේ වගකීම් කඩ කරාම ඒවට නඩු දාලා කම්කරු උසාවිවල අයිතිකරුවන්ට හොඳ පාඩම් උගන්වන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. ඒවට බන්දි ගෙවන්න, දඩ ගහන්න, ආයතන සීල් තියලා වසන්නත් වෘත්තීය සමිති ඉතිහාසයෙන් නම් කටයුතු කරලා තියෙන. ඒ නිසා වගකීම් ටික සේවකයා සේවය හරියටම ඉටු කරන්න ඕන. හරි ඊට පස්සේ ගිවිසගත් සේවක වාර්තා පවත්වාගෙන යන පැමිණීමේ වාර්තා වගේ දේවල් ආයතන තුල විනය සහ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම වගේ දේවල් අනිවාර්යයෙන්ම සේවකයාගේ අතින් සිද්ධ වෙන වගකීම්. ඒ සේවකයාගේ යුතුයකම් තමයි අයිතිකාරයාගේ යුතුයකම තමයි තමන්ගේ වගකීම් ටික හරියට ඉටු කරන එක. ඊට පස්සේ රැකියාවේ සුරක්ෂිතතාවය කියන්නේ රස්සාවල් ස්ථිර කරනවා කියන එක. යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කරනවා කියන එක. සේවකයෝ මොනවා හරි ඉල්ලීමක් එහෙම කරාම ඒවට ඇහුම්කන් දීලා නිසි ප්‍රතිචාර දක්වන එක එයාගේ යුතුයකමක් වෙනවා. ඔන්න ඔය වගේ සේවක යුතුයකම්, සේවක අයිතිවාසිකම්, සේව්‍ය යුතුයකම්, සේවක වගකීම් වගේ දේවල් ඔයා සාමාන්‍යයෙන් කියවලා තේරුම් ගන්න ඕන දේවල්. හරි බලන්න MCQ ප්‍රශ්න තුන තමයි ඔය වැඩිපුරම එන්නේ. සේවකයෙකුගේ වගකීමක් නොවේ. සේවකයෙකුගේ වගකීමක් නොවේ. මොකද්ද? වැටුප ලබා ගැනීම වගකීමක්ද? වැටුප ලබා ගැනීම කියන එක අයිතිවාසිකමක්. හරි දැන් ලංකාවේ සේවකීන්ට පුතේ අයිතිවාසිකම් දීලා තියෙන ප්‍රධාන මූලාශ්‍ර තියෙනවා දෙකක්. අපි ඊළඟට කතා කරන අයිතිවාසිකම් පිළිබඳව. හරිද? ලංකාවේ ආයතනයක වැඩ කරන සේවකෙක්ට ඒ අයිතිවාසිකම් හම්බෙලා තියෙන මේ මූලාශ්‍ර තියෙනවා දෙකක්. එකක් තමයි නීති රීති මගින්. හරි රජයේ සම්මත කළ තියෙන පනත් මගින් ලබා දීලා තියෙන අයිතිවාසිකම් ටිකක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ එකතු වෙලා සේවක වෘත්තීය සමිති සහ රජයේ එකතු වෙලා ගහන ගිවිසුම් තියෙනවා. ඒවට අපි කියනවා සාමූහික ගිවිසුම් කියලා. ඒ සාමූහික ගිවිසුම් තුනොත් අයිතිවාසිකම් ලැබෙනවා. කොහොමත් නීති රීති වලින් ලැබෙන අයිතිවාසිකම් වලට වඩා වැඩි අයිතිවාසිකම් ප්‍රමාණයක් ගන්න ඕනේ නම් ඒකට රජයත් එක්ක එකතු වෙලා අනිවාර්යෙන් කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් සාමූහික ගිවිසුමක් ගහන්න වෙනවා. අපිට පළවෙනි සජීවී දරු උපත් දෙකකට දින 84ක නිවාඩුවක් දෙනවා කියලා හිතන්නකෝ. පළවෙනි බබාටත් දින 84ක නිවාඩුවක් දෙනවා වැටුප් සහිත, දෙවෙනි බබාටත් වැටුප් සහිත දින 84ක නිවාඩුවක් තියෙනවා. නමුත් කාටරි ඕන නම් මේක දින 90කට වැඩි කරගන්න ඒකට මේ පනත වෙනස් කරන්න ඕනේ. රජයත් එක්ක කතා බහ කරලා වෙනම ගිවිසුමක් ගහලා ගැසට් පත්‍රය පළ කරාට පස්සේ මේකට අපි කියනවා සාමූහික ගිවිසුමක් කියලා. එතකොට අයිතිවාසිකම් අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර දෙකයි. අනපනත් වලින් සහ සාමූහික ගිවිසුම් තුලින්. ඒක හයිලයිට් කරගන්න. සේවක අයිතිවාසිකම් ඕන වෙත ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර දෙකකි. එකක් අනපනත් අනිත් එක සාමූහික ගිවිසුම් තුලින්. ඒ අනුව සාමාන්‍යයෙන් සේවකීන්ට ලැබෙන අයිතිවාසිකම් කීපයකට නිදසුන් කීපයක් අපි ලියමු.
සේවක අයිතිවාසිකම් වලට නිසුන් කීපයක් නියමිත පරිදි givisගත් වැටුප ලබා ගැනීම. givisගත් වැටුප ලබා ගැනීම. ඊට පස්සේ යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කර ගැනීම. යහපත් ඒ වගේම ආරක්ෂාකාරී යහපත් හා ආරක්ෂාකාරී වැඩ පරිසරයක් නිර්මාණය කර ගැනීම. ඊට පස්සේ නිවාඩු වරප්‍රසාද ලබා ගැනීම. නිවාඩු වරප්‍රසාද අවුරුද්ද අවසානයේ සමහර අය නිවාඩු ඉතුරුලා තියෙනවා. ඒකට පුළුවන් ඒවා ගන්න දෙන්න බෑ කියලා කියන්න බෑ. නිවාඩු වරප්‍රසාද ලබා ගැනීම. නිවාඩු වරප්‍රසාද ලබා ගැනීම. ඊළඟ විශ්‍රාම පාරිතෝෂික ලබා ගැනීම. විශ්‍රාම පාරිතෝෂික ලබා ගැනීම. ඊට පස්සේ තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වීම සඳහා පවතින අයිතිය. තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වීම සඳහා පවතින අයිතිය. වැටුප් වේතන ගන්න, නිවාඩු ගන්න, යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කරගන්න නේද? තව එකක් ලියන්න. රැකියා සුරක්ෂිතතාවය සලසන අයිතිවාසිකම්. ඒ කියන්නේ රස්සාව විස්තර කරගන්න වගේ. රැකියා සුරක්ෂිතතාවය සලසන අයිතිවාසිකම්. රැකියා සුරක්ෂිතතාවයේ සලසන අයිතිවාසිකම්. රැකියා සුරක්ෂිතතාවයේ සලසන අයිතිවාසිකම්. හරි. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු පුතාලා වෘත්තීය සමිතියක් සහ ඒකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි දන්න කරුණු කාරණා ඕගොල්ලන්ගේ සිලබස් එකට අදාළව. හරි? රයිට්. අයබෝවන්.